උදේ ඉඳන් පටන් ගමු මොකක්ද? අද මාතෘකාව ලියා ගන්න. පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව විහිදී යන ආකාරය. හරිද? පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක්. උදේ මේ බලන්න. මෙන්න මේ වගේ ඉල්ලුම් වක්‍රයක් අපි කියනවා පුතේ. මොකක්ද? පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක්. මෙන්න මේ වගේ ඉල්ලුම් වක්‍රයකට කියන නමක් මොකද කියන්නේ? පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක්. හරිද? පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක්. මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව කොහොමද විහිදෙන්නේ? අද දවසේ මාතෘකාව. මේ වගේ ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව කොහොමද විහිදෙන්නේ? කොහොමද නම්‍යතාව තනින් තැනට වෙනස් වෙන්නේ? ඔන්න ඔක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. මොකද එන අද දවසේ සාකච්ඡා කරන්නේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව විහිදෙන්නේ කොහොමද? හරිද? රයිට්. වාක්‍යයක් ලියාගෙන ඉමු පුතේ. වමේ සිට දකුණට පහතට බෑවුම් වන වමේ සිට දකුණට පහතට බෑවුම් වන සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක පාත්‍ර බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. බිඳුවේ සිට අනන්තයට විහිදී. බිඳුවේ සිට අනන්තයට විහිදී. හරිද? right. බිඳුවේ සිට අනන්තයට විහිදී. මාත්‍රාව ලෙව්වා. රූල් දෙකයි තාම ඉගෙනන්නේ. හරිද? right. විහිදී. හරිද? right. මෙය උදාහරණයක් ඇසුරෙන් විමසා බලමු. 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 හරිද? right. උදාහරණයක් ඇසුරෙන් විමසලා බලමු. ඊට මාතෘකාව පුතේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව විහිදී යන ආකාරය. දැන් අපුතේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රේ නම්‍යතාව විහිදලා යන හැටි උදාහරණයක් අරගෙන විමසලා බලමු. හරිද? right. ලෙන්ද උදාහරණ දෙන්න. ලක්ෂය මිල ඉල්ලුම් ප්‍රමාණය.
right දාගන්න මේ ලස්සන ලක්ෂය මිල ඉල්ලුම් ප්‍රමාණය ලස්සන වගු දාගන්න වගු දාගන්න ලස්සනට ලක්ෂය මිල ඉල්ලුම් ප්‍රමාණය නම් මෙතන වගු දාගන්න ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ මේක YouTube එකට අප්ලෝඩ් කරනවා. සා පුංචි අර්ථයක් මගහැරනොත් ඔබට නැවත බලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ගැටලුවක් තියාගන්න එපා. හරිද? right. දැන් පුතේ පොඩක් ඉඩ තියෙන්න ඕන. දැන් මෙතනම මේ පල්ලේ මේ වගුව ගහ පල්ලෙම ගහන්නේ නැහැ. හරිද? වගුව ගහ පල්ලෙම ගහන්නේ නැහැ. පොඩක් යටට වෙන්න එල්ලුම් වක්‍රයන් කලබල වෙන්න ඉන්න කියන කාලේ QP හරිද QP මිලාක්ෂය සාමාන්‍ය පුතේ පොට් රූල් පොතක ලියන දරුවෙක් නම් පොට් රූල් පොතක ලියන දරුවෙක් නම් රූල් දෙකක් මේ කොටු දෙකක් දෙකෙන් දෙක නේද ටිකක් පොඩක් ඉඩ තියෙන්නේ හරිද චූටියට ගන්න එපා පරිමාණේ ඉඩ තියෙන්න ගන්න මිලාක්ෂය ගමු කීයද 1 2 3 4 ප්‍රමාණක්ෂ ගමු පුතේ 20 40 60 80 බිඳුවේදී 80යි A ලක්ෂ ටික ලකුණු කරන්න පුතේ A ලක්ෂ ටික ලකුණු කළා පුතේ ඉල්ලුම් වක්‍රයන් හැබැයි මයි පුතේ හොඳට මතක තියාගන්න මේ ඉස්සරහා ඉඳ තියෙන්න ඕන මේ ඉස්සරහා පොඩක් ඉඳ තියෙන්න ඕන අස්සේ පල්ලේ ගහන්න එපා ඉස්සරහා පොඩක් ඉඳ තියෙන්න ඕන හරිද ලස්සට ඉඳ තියෙන්න ඕනේ ලක්ෂරය ලකුණු කරන්න A B C D කියලා. හරිද? right. පොඩක් පරිමාණ පොඩක් ලොකුවට ගන්න පුතේ. හරිද? චූටියට ගන්න එපා. පුංචි ප්‍රස්ථාරයක් නෙන්නේ. මේ පොඩක් පරිමාණ ලොකුවට ගන්න. මේ අතර දුර පොඩක් ලොකුවට ගන්න. සාමාන්‍ය ගණන් පොතේ කොටු දෙකක් සෙන්ටිමීටර් දෙකක් වගේ ගන්න. හරිද? right. හරි පුතා right. right. පස්තර ඇදලා ඉවරයි නේද? right. යඩ ලියන්න පුතේ වාක්‍යයක්. දෙයට යඩ ලියන්න. ඉහත ඉල්ලුම් වක්‍රයට අදාළ
ඉහත ඉල්ලුම් වක්‍රයට අදාළ ඉහත ඉල්ලුම් වක්‍රයට අදාළ ඉහත ඉල්ලුම් වක්‍රයට අදාළ බෑවුම ඉහත ඉල්ලුම් වක්‍රයට අදාළ බෑවුම පහත පරිදි වේ. ඉහත ඉල්ලුම් වක්‍රයට අදාළ බෑවුම පහත පරිදි වේ. බෑවුම පහත පරිදි වේ. මේ බලන්න පුතේ හොඳට. දැන් අපි මේ වක්‍රේ මේ වගුව ඇසුරෙන් මේකේ බෑවුම ගණනය කරගෙන ඉමු. කොහොමද මේ බෑවුම ගණනය කරන්නේ? P සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. බෑවුම ගන්නේ කොහොමද? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. අපිට ඕන නම් මේ වගුවෙන් මෙහෙම ත්‍රිකෝණයක් ඇදලා මෙහෙම ඩෙල්ටා QD ඩෙල්ටා P ගන්න පුළුවන්. ඩෙල්ටා QD ඩෙල්ටා P ගන්න පුළුවන්. නැත්තම් හරිද? නැත්තම් මේ පැත්තෙන් ගන්න පුළුවන් මේ මෙතනින් ගන්නවා ඩෙල්ටා P මෙතනින් ගන්නවා ඩෙල්ටා QD. අර බෑවුම ගන්න එක පුතේ. මේ පස්තාරෙ මුකුත් තියන්න එපා පුතේ. අපි වගුවෙන් ගමු. ඩෙල්ටා QD කීයද? 60 ඉඳලා 40ට 20යි. ඍණ 20යි. අපි ඍණ ලකුණ නොසලකා ගත්ත ප්‍රශ්නයක් නෑ 20යි. මිල වෙනස කීයද? 1යි. එහෙනම් පුතේ බෑවුම කීයද? 20යි. එහෙනම් බෑවුම කීයද? 20යි. එහෙනම් බෑවුම 20යි. හරිද? right. පුතේ අපි දන්නවා මේවා සරල රේඛා. අපේ ගණිත දැනුමට අනුව මේවා මොන රේඛාද පුතේ? සරල රේඛා. පුතේ සරල රේඛාවක බෑවුම හැමතැනටම ස්ථාවරයි. පුතා දන්නවද? බෑවුම වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ වයිනේ. ඔන්න ඔය වගේ වයිනේ බෑවුම වෙනස් වෙන්නේ. නමුත් මේක මොන රේඛාවක්ද පුතේ? සරල රේඛාව. ඒතර සරල රේඛාව නිසා සෑම ලක්ෂයකටම බෑවුම සමානයි. හරිද? රයිට්. එතරම් ලියන්න. එල්ලුම් වක්‍රය සරල රේඛාවක් බැවින් එල්ලුම් වක්‍රය සරල රේඛාවක් බැවින් සරල රේඛාවක් බැවින් සෑම ලක්ෂයකටම අදාළව සෑම ලක්ෂයකටම අදාළව බෑවුම ස්ථාවරව පවතී. සෑම ලක්ෂයකටම අදාළව බෑවුම ස්ථාවරව පවතී. සෑම ලක්ෂයකටම අදාළව බෑවුම ස්ථාවරව පවතී. හරිද? right. රුල කරලා යන්නේ. රුල කරලා යන්න. ඉහත එක් ලක්ෂවල ඉහත එක් ලක්ෂවල නම්‍යතාව පහත පරිදි ගණනය කළ හැක. එක් ලක්ෂවල නම්‍යතාව පහත පරිදි ගණනය කළ හැක. මේ වන්තෝ ලක්ෂවල නම්‍යතාව පහත පරිදි ගණනය කළ හැක. දැන් මම පුතේ වගුවක් ගහනවා. බලාගෙන ඉන්න හොඳ.
right. දැන් පුතේ මේ වගුව ආයි ඔබ ගහන්න. මොකද්ද ගහ ගන්න ඕන වගුව මෙන්න මේක. මොකද්ද? ලක්ෂය ABCDE මිල 1.34 එල්ලුම් ප්‍රමාණය 80 60 40 20 බිඳුව නම්‍යතාව ගණනය සංගුණකය. නම්‍යතා සංගුණකය. හරිද? රයිට් මේ වගුව ලස්සනට ගහන්න. මේ තීරුව තමයි පොඩ්ඩක් ලොකුවට ඕන. රයිට් කරමු. ගම වගුව. මම තාම වගුව ගහන ගම විනාඩියක් මට දෙන්න ඕනේ. මොකද විනාඩියක් දීලා මේ කියන්න හදන්නේ පුතේ මේවා පුතේ ඔන්ලයින් ඉගෙනුවම තේරෙන ප්‍රමාණය පිළිබඳ මට ගැටලුවක් තියෙනවා. සමහර දරුවෙකුට මේවා නොතේරෙන්න පුළුවන්. හැබැයි මම මේ දරුවට මෙන්න මේ පොරොන්දුව වෙනවා. මොකද්ද පොරොන්දුව? මම පුතේ පන්ති කරන්නේ 2022 හොයලා බලන්න. ඒ අකුරු ඇස්සයි මොරවකයි විතරයි. වෙන කොහෙම මගේ පන්ති නැහැ. මම පන්ති දෙකකට සීමා වෙලා ඉන්නේ මේ අර්බුදෙත් එක්ක. එම මාතර දිස්ත්‍රික්කේ වටේ මේ පිස්සෙක් වගේ දුවන ගුරුවරයෙක් නෙවෙයි. මට පන්ති දෙකයි තියෙන්නේ. හරිද? මට පුතේ කාලය ඕන තරම් තියෙනවා. මට ඔබට අතිරේක පන්ති දාන්න ඕන තරම් කාලය තියෙනවා. හරිද? right. දැන් මගේ ප්‍රමුඛ වගකීම් පුතේ මේ සැරේ විභාගෙට ලියන අක්කයි. හරිද? මේ සැරේ විභාගෙට ලියන අක්කයට මම උපරිම කාලයක් දාලා තියෙනවා. ඔබ මේ අහලා බලන ඔබයක් අයගෙන් ඔන්ලයින් පන්තියේ උපරිම කාලයක් දාලා තියෙනවා. මේ අය 2021 අය විභාගෙ ලිව්ව ගමන් මට තියෙන ප්‍රමුඛ පන්තිය තමයි ඔබ. අන්න එතකොට පුතේ මගේ උපරිම කාලය දාන ඔබ. මම ඔබට එක පොරොන්දුවක් වෙනවා. මේ ඔන්ලයින් උගන්වන පාඩම් සියල්ල නැවත ඔබට පන්තිය තුල සාකච්ඡා කරන්න. මොකද වෙන පොරොන්දුව? පොරොන්දු කරන්නේ නැහැ. හරිද? මොකද පොරොන්දුව? මේ ඔන්ලයින් පන්තිය තුල උගන්වන සියලු පාඩම් නැවත දවසක පන්ති කාමරය තුල පන්තිය තුල උගන්වන්න. එහෙම පොරොන්දුවක් දෙන්න පුළුවන් පුතේ. පන්ති දෙකයි කරන්නේ. මට ඕන තරම් අමතර පන්ති දාන්න පුළුවන්. පුතා සූදානම් නම් ඉගෙන ගන්න අමතර පන්ති එන්න. මේ කර ඔන්ලයින් කරන සියලු දේවල් වලට අමතර පන්ති දාන්න. හරිද? ඒ පොරොන්දුව දෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඔන්ලයින් පන්තියට ඇවිල්ලා ඔබ යමක් ඉගෙන ගන්න. ඔබ අනිවාර්යෙන් ඔන්ලයින් පන්තියට එන්න. යමක් ඉගෙන ගන්න තේරෙන මට්ටමින් අවධාරණය කරලා තියාගන්න. පැහැදිලිද? නමුත් මේ අපි අනිවාර්යෙන් දවසක ඔන්ලයින් දවසක අමතර පන්ති දාලා සාකච්ඡා කරන බව මතක තියාගන්න. හරිද? රයිට් අස්සට වගුව වෙනවා. මම එකක් පුරවනවා පුතාට. එකක් පුරවනවා පුතාට. තේරුම් ගන්න. පුතා ඊට පස්සේ තනියම වැඩේ කරගෙන යන්න. මම එකක් පුරවනවා පුතාට තේරෙන්න. ඊට පස්සේ පුතා තනියම වැඩේ කරගෙන යන්න. හරිද? right. මම ගන්නවා පුතේ නම්‍යතාව ගණනය. හරිද? නම්‍යතාව ගණනය. පොඩ බලාගන්න. පුතා ඉඳ වක්‍රය පසගෙන් තියෙනවා. ඒකේ බෑවුම 20යි. ඒවා අපි ගණනය කරා. නම්‍යතාව ගණනය කරන්නේ කොහොමද පුතේ? ED සමානයි delta QD බෙදීම delta P වැඩි කිරීම P බෙදීම QD. හොඳට බලාගෙන ඉන්න. හරිද? පොතේ අපි දන්නවා මේ delta QD බෙදීම delta P කියන්නේ මොකද්ද පුතේ? ඉල්ලුම් වක්‍රයේ බෑවුම. delta QD බෙදීම delta P කියන්නේ මොකද්ද පුතේ? ඉල්ලුම් වක්‍රයේ බෑවුම. මෙන්න මේක. නේද? ඉල්ලුම් වක්‍රයේ බෑවුම. අපි එහෙනම් මේක අයින් කරලා ලියමු පුතේ මොකක්ද? B. මේක අයින් කරලා ලියමු මොකද්ද පුතේ? B. බෑවුම. දැන් අපි පුතේ B දන්නවනේ. B කී? ගණනය කරාම විතර. B කී? 20යි. අන්න 20 දාමු මෙතෙන්. ඍණ ලකුණු නොසලකන්න මෙතෙන් 20යි. ඍණ ලකුණු නොසලකා දාන්න 20යි. ඊට පස්සේ පුතේ A ලක්ෂණේ. A ලක්ෂ தත්ත්වය මොකක්ද? T කියන්නේ නම්‍යතාව ගණනය කරන ලක්ෂයට අදාළ මිල. QD කියන්නේ නම්‍යතාව ගණනය කරන ලක්ෂයේ ප්‍රමාණය. මොකද්ද? P කියන්නේ මිල, QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A ලක්ෂණය මිල කීයද? බිඳුවයි. මේ A ලක්ෂය. මිල බිඳුවයි ප්‍රමාණය 80යි. මෙතන අපේ මිල මේ පැත්තෙන් බිඳුවයි ප්‍රමාණය 80යි. එන මන් දාන මිල බිඳුවයි.
ප්‍රමාණය කීයද? 80. දැන් ගණනය කරමු. 20 වරක් බිඳුව බිඳුවයි. බිඳුව බෙදුවම 80න් උත්තරේ කීයේ පුතේ? උත්තරයක් බිඳුව. එහෙනම් නම්‍යතා සංගුණ කීයද? බිඳුව. එහෙනම් පුතේ අන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා පුතේ නම්‍යතා සංගුණකේ කීයද? බිඳුව. නම්‍යතා සංගුණකේ බිඳුව. ඒ ලක්ෂයේ නම්‍යතා සංගුණ කීයද? බිඳුව. ඒක බිඳුව කියන එක දාමු ED සමානයි බිඳුවයි කියලා දාමු. ED බිඳුව. එහෙනම් ඒ ලක්ෂයේ නම්‍යතාව කීයද? බිඳුව. කලබල නොවී ඉන්නේ මම වෙලාව දෙන්න පුතා තනියම පුරව ගන්න. එහෙනම් ඒ ලක්ෂයේ නම්‍යතාව බිඳුව. මම ගන්න B ලක්ෂය. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. නේද? right. ඔය ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ බෑව්. පළමු පදයට දාන බෑව්. පුතා එක සැරේට මේ ඉලක්කම ලියන්න. මේම එක සැරේට හදන්න. මම මේ පුතාට තේරෙන්නේ කියලා දෙන්න. බෑව්ම දෑව්. බෑව්ම කීයද? අපි ගණනය කරමු. බෑව්ම කීයද මගේ පුතේ? 20යි. 20යි. ඊට පස්සේ පුතේ බලන්න P බෙදීම QD. භාණ්ඩේ මිල B ලක්ෂ බලන්න. මිල 1යි ප්‍රමාණය 60යි. B ලක්ෂ බලන්න. මිල 1යි ප්‍රමාණය 60යි. මිල 1යි ප්‍රමාණය 60යි. ඒ අනුව පුතේ බලන්න මිල 1යි ප්‍රමාණය කීයද? 60යි. දැන් බලමු පුතේ 20 වරක් 1 20යි. 20 බෙදුවම 60න් කීයද? 20 බෙදුවම 60න් කීයද? 20 බෙදන්න පුතේ 60න් කීයද? බිඳුවට බිඳුව කැපිලා ගියා. 3න් 1යි. 3න් 1යි කියන්නේ පුතේ 0.3යි 3යි. ED සමානයි 0.3යි 3යි. එහෙනම් B ලක්ෂ ගන්න ලියමු පුතේ. ED සමානයි 0.3යි 3යි. හරිද? ඔන්න දැන් පුතාට හරකට වගේ තේරුණා වැඩේ. දැන් ඉතුරු ටික තනියම කරමු බලන්න. ඉතුරු ටික තනියම කරමු. මම පුතාට මේ මැෂින් එක ළඟට යන්න දැන් මේ පරිගණක ළඟට යනවා මම මේ ගැන්වීමෙන් පස්සේ. ඔබට මේක පුරවන්න දීලා. පුතාට ප්‍රශ්න තියෙනවා ටක් ගාලා chat box එකට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. මම දැන් පරිගණක ළඟට ගියා. මට ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ඔබ මේක පුරවන කාලේ. right පුරවන්න. පුරවලා එල්ලුවක් ළඟ නම්‍යතාව ලියලා සම්පූර්ණ කරන්න. දරුවෙක් ඍණ ලකුණ දාලා නැත්තේ ඇයි? පුතේ ඍණ ලකුණ දෑවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඍණ ලකුණ නොදායින් හොඳයි. ඔය වක්‍රේ විතරක්. ඍණ ලකුණ දෑවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. පුතාට ඕන ඍණ ලකුණ දාන්න දෑවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. එල්ලු වක්‍රයක් අලුතෙන් ගහන්න නෑ පුතේ. අර කලින් ගහපු වක්‍රෙමයි. එල්ලු වක්‍රයක් අලුතෙන් ගහන්න නෑ පුතේ. අර කලින් ගහපු වක්‍රයමයි. පුතා අර කලින් ගහලා තියාගත්ත වක්‍රෙමයි.
කරමු. වගරමු. හරිද? රයිට්. යන් ඊළඟ ලක්ෂය. බලන්න පුතා හරකට වගේ රටාවක් තේරෙනව නේද? ආව් ඒකනේ. බලන්න ඊළඟ සී ලක්ෂය. බලමු සී ලක්ෂය. සී ලක්ෂය. අර වගේමයි ED සමානයි බෑම කීයද පුතේ? 20යි. බෑම 20යි. මිල සී ලක්ෂය බලන්න පුතේ. මිල 2යි ප්‍රමාණය 40. මිල 2යි ප්‍රමාණය කීයද? 40. දැන් මාන පුතා කොහොම එන්නේ? විසිවරක් 2 40යි. 40 40ෙන් බෙදුවම උත්තරය 1යි. බලන්න විසිවරක් 2 40යි 40 40ෙන් බෙදුවම උත්තරය 1යි. ඊළඟ දැන් මෙතෙන්ට ගියා. අලුතෙන් ඉල්ලුම් වක්‍ර ගහන්න අපිට අර ඉල්ලුම් වක්‍රම ඇවලේ 1යි. සී ලක්ෂයේ නම්‍යතාව 1යි. යන් ඊළඟ හරිද? යන් ඊළඟ ඩී ලක්ෂය ED සමානයි 20යි. බෑම වෙනස් වෙන්නේ නැහැ නේද? බෑම වෙනස් වෙන්නේ නැහැ. ඩී ලක්ෂ බලන්න මිල 3යි ප්‍රමාණය 20යි. ඩී ලක්ෂයේ මිල 3යි ප්‍රමාණය 20යි. මිල 3යි ප්‍රමාණය කීයද? 20යි. දැන් බලමු 20 වරක් 3 60යි. 20 වරක් 3 60යි. 60 බෙදුවම 20න් උත්තරය 3යි. ED සමානයි 3යි. අර බලමුද? D ලක්ෂය ගත්තා මිල 3යි ප්‍රමාණය 20යි. පළමු පදේ බෑවම B වැඩි කරනවා. D ලක්ෂය මිල 3යි ප්‍රමාණය 20යි. මිල 3යි ප්‍රමාණය කීයද? 20යි. එයනෝ පුතේ බලන්න. D ලක්ෂයේ නම්‍යතාව වෙනෝ කීයද? ED සමානයි 3යි. ඊට පස්සේ E ලක්ෂය 4.0යි. ED සමානයි. හරිද? හොඳට බලන්න පුතේ. ED සමානයි 20යි. බෑම වෙනසක් නැහැ. 20යි. වැඩි කරන්න පුතේ.
මිල ඊලක්ෂයේ ලක්ෂණය මොකද පුතේ? මිල 4යි ප්‍රමාණය 0යි. තර බලන්න. ඊලක්ෂ ලක්ෂණය මොකද පුතේ බලන්න? මිල 4යි ප්‍රමාණය කීයද? 0යි. මිල 4යි ප්‍රමාණය කීයද? 0යි. මට කියන්නකෝ උත්තරේ 20 වරක් 4 80යි. 80 බෙදීම බිඳුව. ඔබ දන්නව කීයද? 80 බෙදුවම් බිඳුවෙන් උත්තරේ මොකද පුතේ? අනන්තයයි. ඕනම පූර්ණ සංඛ්‍යාවක් ඉලක්කමක් බිඳුවෙන් බෙදුවම එන උත්තරේ අනන්තයයි. එහෙනම් නම්‍යතාව කීයදමයි පුතේ? ED සමානයි බිඳුවයි. ED සමානයි කීයද පුතේ? බිඳුවයි. එහෙනම් ED සමානයි පුතේ කීයද? බිඳුව. එහෙනම් පුතේ හොඳට බලන්න නම්‍යතාව විහිදිලා ගේපු ආකාරය. හොඳට බලන්න පුතේ නම්‍යතාව විහිදිලා ගේපු ආකාරය. කොහොමද මේ පුතේ විහිදිලා ගින් තියෙන්නේ? හොඳට බලන්න. බිඳුව 0.3 1 3 බිඳුව. කොහොමද උතේ විහිදලා ගින් තියෙන නම්‍යතාව? බිඳුව 0.3 1 3 බිඳුව. ඔන්න ඔය විදියට පුතේ නම්‍යතාව විහිදලා තියෙනවා. බලන්න වක්‍රේ බිඳුව 0.3 1 3 අනන්ත sorry අනන්තය දාන්න මේ බිඳුව නෙවෙයි අනන්තය. කොහොමද ගෙන් තියෙන්නේ? අනන්තය කොහොමද ගෙන් තියෙන්නේ? බිඳුව 0.3 1 3 අනන්තය. එහෙනම් මම පුතා හොඳට මතක තියාගන්න. මොකක්ද? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. මොකක්ද මම පුතා මතක තියාගන්න? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. හරිනේ? මේ බිඳුව 1.3 1 3 අනන්ත. එහෙනම් කොහොමද යන්නේ? මේක මතක තියාගන්න. අනන්තයට යන පාර නේද? අර බිඳුවකුත් තියෙනනේ. අනන්තයට යන පාර දිගේ අපි මොකද කතාවක්? ඒ වගේ. මේ අනන්තයට යන පාර. මෙතන බිඳුව අනන්ත. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. මොකද කියනවාද? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී. හරිද? right. දැන් පුතේ මම ඕක පොඩි කටුසටහනක් ගහලා තව දුරටත් කියලා දෙන්න. දැන් කටුසටහනකට ගහලා මෙහාට පොඩ්ඩක් කරලා තව දේවල් කියලා දෙන්න. මේ බලන්න පුතේ හොඳට. මේ විහිදිච්ච රටාව බලන්න. විහිදිච්ච රටාව බලන්න. හරිද? රටාව බලන්න. මේ විහිදිච්ච රටාව බලන්න. පුතේ බලන්න මට විනාඩියක් දෙන්න. ඔය රටාව හොඳින් අධ්‍යයනය කරා. හොඳින් බලන්න ඔය විහිදිච්ච රටාව. දැන් බලන්න පුතේ හොඳට
දැන් අපි මේකේ ලක්ෂණ එක එක අරගෙන ලියමු. හරිද? මම දැන් එකිනෙක ලක්ෂණ ලියමු. හරිද? right. ලියන්න පුතේ අංක 1 තරු. දැන් තරුවක් දාලා ලියන්න. ඔන්න තරුව පෙන්දී දාලා මම ලක්ෂණ ටික ලියමු. ලියන්න පළවෙනි තරුව. පළවෙනි තරුව ලියන්න. පළවෙනි තරුව ලියන්න. පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව පහතට බෑවුම්වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට පාදර බෑවුමන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යයි. බිඳුවේ සිට අනන්තයට විහිදී යයි. දැක්කනේ නේද? right. මෙතන බිඳුවයි මෙතන දශම 3යි මෙතන 1යි මෙතන 3යි මෙතන අනන්තයි. අනන්තය ලැබ. පළවෙනි තරුවයි. දෙවෙනි තරුව දාන්න පුතේ. මෙන්න මෙතන ගැටගිය. එල්ලුම් වක්‍රය ප්‍රමාණාක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව ශූන්‍යකි. මාදයන්ති එල්ලුම් වක්‍රය ප්‍රමාණාක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව ශූන්‍යකි. හරිද? ඊළඟ තරුව දාලා යන්නේ. එල්ලුම් වක්‍රය ඊළඟ තරුව. එල්ලුම් වක්‍රය ප්‍රමාණ අක්ෂය එල්ලුම් වක්‍රය ප්‍රමාණ අක්ෂය ඡේදනය වන අවස්ථාවේ එල්ලුම් වක්‍රය ප්‍රමාණාක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව බිඳුවකි. එල්ලුම් වක්‍රය ප්‍රමාණාක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව බිඳුවකි. හරිද? right. එහෙනම් පුතේ අපි ලියුව එක මොකක්ද? එල්ලුම් වක්‍රය ප්‍රමාණාක්ෂය වදින තැන නම්‍යතාව බිඳුව. මෙතෙන්ට ලියන්නකෝ වාක්‍යයක්. හිතලා මොකද්ද පුතේ වාක්‍යය? එල්ලුම් වක්‍රය මොන අක්ෂයද? මිලාක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව අනන්තයකි. දැන් ඊළඟ තරුව මෙතන ලියමු පුතේ. එල්ලුම් වක්‍රය මිල අක්ෂය එල්ලුම් වක්‍රය මිල අක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව අනන්තයකි. නම්‍යතාව අනන්තයකි. එල්ලුම් වක්‍රය මිලාක්ෂය ඡේදනය වන අවස්ථාවේ නම්‍යතාව අනන්තයකි. හොඳයි. ඊළඟ මම අහනවා පුතාගේ මට කියන්නකෝ මේ C ලක්ෂය කියන්නේ මේ එල්ලුම් වක්‍රයේ විශේෂ ලක්ෂයක්. C කියන්නේ එල්ලුම් වක්‍රයේ විශේෂ ලක්ෂයක්. මට පුළුවන් නම් කියන්න මොකක්ද විශේෂත්වය? බලන්න මෙතන මිල 4යි මෙතන C ලක්ෂයේ මිල 2යි. මෙතන ප්‍රමාණය 80යි මෙතන ප්‍රමාණය 40යි. මට කියන්න දරුවෙක් කොහොම මැසේජ් එකක් දාන්න ගන්න දරුවෝ ඇක්ටිව් වෙනවද බලන්න. C ලක්ෂය කියන්නේ එල්ලුම් වක්‍රයේ විශේෂ ලක්ෂයක්. මොකක්ද ඒ විශේෂත්වය? මොතර බලන්න. C කියන්නේ එල්ලුම් වක්‍රයේ විශේෂ ලක්ෂයක්. මං අහන පුතාගෙන්
C ගේ තියෙන විශේෂත්වය මොකක්ද? C ගේ තියෙන විශේෂත්වය මොකක්ද? මෙසේජ් එක දාන්න බලන්න. මොකද මේ දරුවා? රන්මිනි තමයි ඉස්සෙල්ලා මෙසේජ් කරේ. මොකද්ද? පුතේ C කියන්නේ මධ්‍ය ලක්ෂය. හොඳට බලන්න. C කියන්නේ මොන ලක්ෂයද පුතේ? මධ්‍ය ලක්ෂය. එහෙනම් බලන්න පුතේ C කියන්නේ මොන ලක්ෂයද? එල්ලුම් වක්‍රේ මධ්‍ය ලක්ෂය. මෙතන ඉඳලා මෙතෙන්ට ගත්තොත් දුර ඒකේ මැද ලක්ෂ තමයි මේක. බලන්න. මෙතෙන් ඉඳලා මෙතෙන්ට 4යි. හරි මැද කීයද? 2යි. මෙතෙන් ඉඳලා මෙතෙන්ට 80යි. හරි මැද කීයද? 40යි. එහෙනම් වක්‍රයේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මේ දුර ගත්තම ඒකේ හරි මැද තියෙන ලක්ෂය මොකක්ද? C. එහෙනම් C ලක්ෂයේ නම්‍යතාව 1යි. එක නම් පුතේ අපි ඒකට කියන්නේ මොන නම්‍යතාව කියලාද? ඒකීය නම්‍ය. මොන නම්යද පුතේ? ඒකීය නම්ය. එහෙනම් අපි ලියමු පුතේ මොකක්ද? ඊළඟ තරුව. එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ නම්‍යතාව 1කි. එනම් ඒකීය නම්ය වේ. දැන් අපි එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ නම්‍යතාව 1කි. 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 රතු පැන ගන්න පුතේ අතට. රතු පැන ගන්න. එනම් ඒකීය නම්‍ය එල්ලුමක් වේ. එනම් ඒකීය නම්‍ය එල්ලුමක් වේ. එනම් ඒකීය නම්‍ය එල්ලුමක් වේ. එනම් මධ්‍ය ලක්ෂයේ නම්‍යතාව 1යි. 1යි කියන්නේ පුතේ මොන එල්ලුමක්ද පුතේ? ඒකීය නම්‍ය එල්ලුම. හරිද? right. මධ්‍ය ලක්ෂයේ නම්‍යතාව 1යි. 1යි කියන්නේ මොකද්ද? ඒකීය නම්‍ය එල්ලුම. එහෙනම් හරි ගයිසිනේ. මෙතන නම්‍යතාව බිඳුවයි, මෙතන නම්‍යතාව අනන්තයයි. බිඳුවයි අනන්තයයි හරි මැද ඒකීය නම්‍ය. අර නිකන් ලියන්නේ පුතේ ගණනය කළා. යමක් සැලසුම් කරන් ඇවිල්ලා ඔබට ගන්න. හරිද? right. ඊළඟ. දැන් බලන්න පුතේ හොඳට. මෙන්න මේ දෙක අතර එකක් බිඳුවක් අතර ඒ කියන්නේ මධ්‍ය ලක්ෂයට පහළ ඉල්ලුම් වක්‍ර කොටස. හොඳින් බලන්න පුතේ. එකක් බිඳුවක් අතර. නැත්නම් අපි ගන්න පුළුවන් මොකද්ද පුතේ? මධ්‍ය ලක්ෂයට පහළ ඉල්ලුම් වක්‍ර කොටස. ආයි කියන මොකද්ද? බිඳුවත් එකක් අතර. නැත්නම් කියන තව වචනයක් මොකද? මධ්‍ය ලක්ෂයට පහළ ඉල්ලුම් වක්‍ර කොටස. මං අහන පුතාගෙන් බිඳුවත් එකක් අතර තියෙන මොන සංඛ්‍යාවද? බිඳුවත් එකක් අතර තියෙන්නේ කොසතෙක් කො? බිඳුවත් එකක් අතර තියෙන්නේ දශම සංඛ්‍යා. 0.3, 0.4, 0.5, 0.6 වගේ දශම සංඛ්‍යා. මේවා මෙතන වෙලා තියෙන 0.3. එහෙනම් මේ බිඳුවත් එකක් අතර තියෙන්නේ පුතේ දශම සංඛ්‍යා. 0.4, 0.2 වගේ දශම සංඛ්‍යා. එහෙනම් මගේ පුතාට කියලා දීලා තියෙනවා මොකද්ද පුතේ? නම්‍යතා සංගුණකය එකට අඩු නම් අපි කියන්නේ පුතේ මොන ඉල්ලුමක් කියලාද? නම්‍යතා සංගුණකය එකට අඩු නම්
නම්‍යතා සංගුණකය එකට අඩු නම් පුතේ අපි කියන්නේ මොන ඉල්ලුමක් කියලාද? නම්‍ය ඉල්ලුම. මොකද කියන්නේ? නම්‍යතා සංගුණකය එකට අඩු නම් අපි කියන්නේ මොකද්ද? අනම්‍ය ඉල්ලුම. නම්‍යතා සංගුණකය එකට අඩු නම් අපි කියන්නේ මොන ඉල්ලුමද පුතේ? අනම්‍ය ඉල්ලුම. උතර මතකයිනේ? එක නම් මේ එකට අඩු නම් අනම්‍ය, එකට වැඩි නම් නම්‍ය. එහෙනම් අපි ඊළඟ තරුව ලියන්න ඕන මෙන්න මෙහෙම පුතේ. කොහොමද ලියන්න ඕන? එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ මධ්‍ය ලක්ෂයට පහළ එල්ලුම් වක්‍ර කොටස අනම්‍ය වේ. මොකද ලියන්න ඕනේ? එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව අනම්‍ය වේ. දැන් තැටින් පාලකයන් එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ එල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව අනන්තයක් වේ. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව නම්‍යතාව අනම්‍ය වේ. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව අනම්‍ය වේ. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව අනම්‍ය වේ. මේ ටික ගන්න. හරිද? right. ඊට පස්සේ මම අහනවා පුතාගේ ඊළඟ ලක්ෂය. එකත් අනන්තයත් අතර තියෙන්නේ පුතේ එකට වැඩි සංඛ්‍යා. එකත් අනන්තයත් අතර තියෙන්නේ පුතේ මොකද පුතේ? එකට වැඩි සංඛ්‍යාවක්. මොකද කියන්නේ පුතේ? එකත් අනන්තයත් අතර තියෙන්නේ මොන සංඛ්‍යාවද පුතේ? එකට වැඩි සංඛ්‍යාවක්. අන්න එක් බිඳුව නම් පූර්ණ නම්‍ය මතක් කරමු කිසිද? එකට අඩු නම් අනම්‍ය, එක නම් ඒකීය නම්‍ය, එකට වැඩි නම් නම්‍ය. අන්න පුතේ මේ අනන්තයත් එකත් අතර තියෙන්නේ එකට වැඩි සංඛ්‍යා ඒ ටික ඉල්ලුම කොටක් වෙනවා නම්‍ය ඉල්ලුමක්. එහෙනම් අපිට කියන්න තියෙන්නේ මොකක්ද? ඉල්ලුම් වක්‍රය හරියම දෙකට බෙදෙන. හරිද? ඉල්ලුම් වක්‍රය හරිය දෙකට බෙදෙන. ඒකේ හරියමැද ලක්ෂයේ නම්‍යතාව 1යි. හරියමැද ලක්ෂයේ නම්‍යතාව 1යි. මධ්‍ය ලක්ෂයට පහළ කොටස අනම්‍ය. මධ්‍ය ලක්ෂයට ඉහළ කොටස නම්‍ය. අයකෙම හරියමැද නම්‍යතාව 1යි. මධ්‍ය ලක්ෂයට පහළ කොටස අනම්‍යයි. මධ්‍ය ලක්ෂයට ඉහළ කොටස නම්‍යයි. අපි ඒක ලියමු ලස්සනට. ලියන්න. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට ඉහළ කොටසේ නම්‍යතාව මධ්‍ය ලක්ෂයට ඉහළ කොටසේ නම්‍යතාව
මධ්‍ය ලක්ෂයට ඉහළ කොටසේ නම්‍යතාව නම්‍ය වේ. ඉහළ කොටසේ නම්‍යතාව නම්‍ය වේ. හරිද? නම්‍ය වේ. හොඳයි. හොඳ උස්මක් ගන්න පුතේ. දැන් පුතේ මෙන්න මේක දාගන්න කටුසටහනක් විදියට. මේක දාගත්ත ලස්සනට කටුසටහනක් විදියට. කටුසටහන. හැබැයි හරි මැද ලක්ෂය තියන්න කටුසටහනක් නෙයි. කටුසටහනක් විදියට දාන්න. හොඳයි. ඔන්න අද ඉගෙන ගත්ත වැදගත් පාඩමක් නේද? right. උදාහරණ ගැටලු තියෙනවා නම් YouTube එකට ගිහිල්ලා ආයෙ බලන්න පුළුවන්. දැන් ගිය සතියේ උගන්වපු එක තියෙනවා, මේ සතියේ උගන්වපු එක තියෙනවා. උදාහරණ ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා ලියා ගන්න බැරි වෙච්ච තැනක්, තේරුම් නැති තැනක්, ඇහුම් නැති තැනක්, අපෑදිලි තැනක් තියෙනවා නම් ගියා YouTube එකට ටක් ගාලා බැලුවා. උදාහරණ YouTube වල මම හිතන්නේ මාසෙකටද කොහෙද ගාස්තු රහිත මේ පොඩි ගානකට එන එකක් තියෙන පුතා ඒවා දන්නවා. අන්න ඒක ඇක්ටිව් කරලා තියාගන්න. ඉස්සරහට මම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කර කර දානවා. ඔබ පොඩ්ඩක් බලන්න ඔබේ අක්කට අයියට දාන වීඩියෝ ප්‍රමාණය. එයාට පේපර් සාකච්ඡා කරලා දානවා. රිවිෂන් තියරි ඔක්කොම උගන්න YouTube එකට දානවා. ඇයි? අර සිග්නල් නැති දරුවට නේද? එන්න විදියක් නැති දරුවට බලාගන්න. අමාරු පාඩමක් කරාම පුතේ ඒක එක සැරේ තේරුම් නැත්තම් තව සැරයක් බලන්න පුළුවන් මොකෙන්? YouTube එකේ. පැහැදිලිද? YouTube එක කියන අපිට අධ්‍යාපනයට යොදා ගන්න පුළුවන් හොඳ උපකරණයක්. නේද? හොඳ මේවා. අපි එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා මේ කොරෝනා ඇස්සේ. හරිද? right. පුතේ මේ බලන්න වෙන්නේ. පොඩි ගැටලුවක් තුනෝ YouTube එකට යන්න. ඒ බලලා තේරෙන්නේ නැත්නම් මට ආයෙ කෝල් එකක් ගන්න මම ඔබට කියලා දෙන්න. සාමාන්‍යයෙන් 6න් පස්සේ වගේ ඇමතුමක් ලබා ගන්න දවල් කාලේ බොහෝ කාර්ය බහුලයි. යම්. ඒක හරියි. මං අහනවා පුතාගේ ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? එල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ ඇයි? මොකද්ද පුතේ අහන්න පුළුවන් ප්‍රශ්නේ? එල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ ඇයි? වක්‍ර දිගේ උඩට යනකොට බිඳුවේ ඉඳලා අනන්තයට යන්නේ ඇයි? අපෙන් අහන්න. දැන් අපිට පුළුවන් ඔතනින් නවත්තලා ෂේප් එකේ මාරු වෙලා යන්න. බෑ එහෙම බෑ. විභාගෙදී අහන්නේ ටිකක් ගැඹුරු ප්‍රශ්න. මොකද අහන්නේ විභාගෙදී? පහළට බෑවුම්වක් වෙන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ ඇයි? ලියන්න පුතේ වාක්‍යය. රුලක් කරලා අපි හේතුවත් ලියලා මෙසේ
පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක මෙසේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව මෙසේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ පහත හේතුව නිසාය. බිඳුවේ සිට අනන්තයට විහිදී යන්නේ පහත හේතුව නිසාය. right. දැන් අපි හේතුව කතා කරමු. මේ බලන්න හොඳට. මේ උත්තරේ බිඳුවේ සිට අනන්තයට විහිදෙන්න හේතුව අපි දැන් කතා කරන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. හොඳ බුද්ධිය ගන්න. පුතේ අපි කියන්න ඕන මේ නම්‍යතාව තනින් තැනට වෙනස් වෙන්න නම්‍යතා සූත්‍රයේ පළමු පදය හෙවත් බෑවුමේ බලපෑමක් නැහැ. නම්‍යතා සූත්‍රයේ පළමු පදය හෙවත් බෑවුමේ බලපෑමක් නැහැ. ඒක හැමතැනටම කොහෙන්නේ පුතේ? ස්ථාප. එහෙනම් අපි කියන්න ඕන නම්‍යතාව ගණනය කරපු ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන සූත්‍රයේ වැඩි කිරීම P බෙදීම QD කියන සූත්‍රයේ නම්‍යතාව තනින් තැනට වෙනස් වෙන්නේ පළමු පදයේ හෙවත් බෑවුමේ කිසිම බලපෑමක් නැහැ. පළමු පදයේ හෙවත් බෑවුම හැමතැනටම මොකයිද පුතේ? ස්ථාන. පළමු පදේවත් බෑවුම හැමතැනටම ස්ථාන. නේද? පළමු පදේවත් බෑවුම හැමතැනටම ස්ථාන. පළමු පදේවත් බෑවුම හැමතැනටම ස්ථාන. එහෙනම් පුතේ අපි කියන්න ඕන නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වෙන්නේ පළමු පදේ කිසිම බලපෑමක් නැහැ. පළමු පදේ කිසිම බලපෑමක් නැහැ. හරිද? පළමු පදේ කිසිම බලපෑමක් නැහැ. එහෙනම් මොකක්ද මේ වෙන්නේ හොඳට බලන්න. වක්‍ර දිගේ පහළට යනකොට පුතේ හොඳින් බලන්න. වක්‍ර දිගේ පහළට යනකොට බලන්න වෙන දේ. වක්‍ර දිගේ පහළට යනකොට මොකද වෙන්නේ බලන්න පුතේ හොඳට. මෙන්න වෙන දේ. වක්‍ර දිගේ උඩට යනකොට වෙන දේ හොඳට පොඩ්ඩක් බලන්න. වක්‍ර දිගේ උඩට යනකොට මොකක්යි වෙන්නේ? වක්‍ර දිගේ උඩට යනකොට මොනවද වෙන්නේ? හොඳට බලන්න. වක්‍ර දිගේ උඩට යනකොට මොකෝ වෙන්නේ? වක්‍ර දිගේ උඩට යනකොට පුතේ මේ පැත්තේ මිල මොකෝ වෙන්නේ? අඩු වෙන්නේ. මේ පැත්තේ මිල මොකද වෙන්නේ පුතේ? වැඩි වෙන්නේ. මේකනොත් වෙන බලන්න. බිංදුව 1 2 3 4 වශයෙන් මිල වැඩි වෙනවා. එහෙනම් බලන්න වක්‍ර දිගේ උඩට යද්දී මේ පැත්තෙන් බාණ්ඩේ මිල වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? බිංදුව 1 2 3 4 වශයෙන් මිල ක්‍රමයෙන් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. එහෙනම් බලන්න පුතේ හොඳට මිල ක්‍රමයෙන් අපි හිතලා දාලා පෙන්නමු වැඩි වෙනවා. එහෙනම් මේ භාග සංඛ්‍යාවේ මිල පුතේ බලන්න හොඳට එන්න මොකක්යි වෙන්නේ පුතේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. ප්‍රමාණය මොකෝ වෙන්නේ පුතේ? වක්‍ර දිගේ උඩට යනකොට මිල වැඩි වෙනවා. ප්‍රමාණය මොකෝ වෙන්නේ පුතේ? ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ ඩෙල්ටා QD කියන ප්‍රමාණය මොකෝ වෙන්නේ පුතේ? අඩු වෙනවා.
පුතේ මිල අඩු වෙලා මිල වැඩි වෙලා ප්‍රමාණය අඩු වෙද්දි බෙදුවට පස්සේ එන උත්තරේ ක්‍රමයෙන් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. බෙදුවට පස්සේ එන උත්තරේ ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් මං ආයි මුල ඉඳලා කියනවා. අපි දැන් ඉගෙන ආයි මුල ඉඳලා උණු මුලටම ආවා බිඳුවේ පටන් ගන්නවා. මගේ පුතේ අපි ඉගෙන ගත්තා මොකක්ද ඉගෙන ගත්තේ? ඉල්ලුම් පහලට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ ඉඳලා අනන්තයට විහිදෙනවා. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ ඉඳලා අනන්තයට විහිදෙනවා. පැහැදිලිද? බිඳුවේ සිට අනන්තයට විහිදෙනවා. ඒ බිඳුවේ ඉඳලා අනන්තයට විහිදෙද්දී අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් එහෙම වෙන්නේ ඇයි? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදෙන්නේ ඇයි? අපි උත්තරයක් දෙන්න ඕන. මොකක්ද උත්තරේ? ඔන්න හේතුවයි කියන්නේ යන්නේ. අපි කියන්න ඕන පුතේ හේතුව මෙන්න මේක. මොකක්ද හේතුව? හේතුව අපි කියන්න ඕන මොකක්ද? මේ තියෙන්නේ නම්‍යතාව ගණනය කරන සූත්‍රය. ඒ සූත්‍රයේ පළමු පදයෙන් කියවෙන්නේ බෑවුම්. ඒ සූත්‍රයේ පළමු පදයෙන් කියවෙන්නේ මොකක්ද? බෑවුම්. ඉල්ලුම් වක්‍රය සරල රේඛාවක් නිසා පුතේ බෑවුම හැමතැනම සමානයි. බලන්න අපි ගහපු වගුවේ හැමතැනම කීයද? 20යි. බලන්න හොඳින් අපි ගහපු වගුවේ හැමතැනම කීයද? 20යි. හැබැයි වක්‍ර දිගේ උඩට එනකොට මොකෝ වෙන්නේ පුතේ? එහෙනම් නම්‍යතාව වෙනස් වෙන්න බලපාන්නේ මොන පදයේද පුතේ? දෙවන පදේ. මොන දැන් හරකට වගේ තේරෙන්නේ. බලන්න පුතේ. භාග සංඛ්‍යාවේ උඩ පදය වැඩි වෙනෝ යට පදය ක්‍රමයෙන් අඩු වෙනවා. භාග සංඛ්‍යාවේ උඩ පදය වැඩි වෙනෝ යට පදය ක්‍රමයෙන් අඩු වෙනවා. පුතාට ගණිතයේදී කියලා දෙනවා මොකක්ද? භාග සංඛ්‍යාවක උඩ පදය වැඩි වෙලා යට පදය අඩු වුණොත් බෙදුවට පස්සේ එන උත්තරේ ක්‍රමයෙන් වැඩි වෙනවා. දැන් මෙහෙම බලන්න. 5 බෙදීම 2. උත්තරේ 2.5යි. උඩ ඉලක්කම වැඩි වෙලා යට ඉලක්කම අඩු වුණොත් බෙදුවට පස්සේ එන උත්තරේ වැඩි වෙනවා. අන්න ඒක. අන්න අපි කියනවා මොකද්ද පුතේ? මේ පළමු පදයේ ස්ථාවරයි. ඒක බලපෑමක් නේ. වක්‍ර දිගේ උඩට එනකොට මිල ක්‍රමයෙන් වැඩි වෙලා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ p බෙදීම q ගේ මිල උඩ පදයේ වැඩි වෙලා යට පදයේ ක්‍රමයෙන් අඩු වුණාම මොකෝ වෙන්නේ පුතේ? මේ දෙක සුළු වුණාට පස්සේ එන උත්තරේ හෙවත් නම්‍යතාව ක්‍රමයෙන් මොකෝ වෙන්නේ? වැඩි. අන්න පුතේ මෙන්න මේතන තියෙනවා දහසක් දේවල්. අපිට ලියන්න ඕන එක මෙන්න මෙතනදී. මේක පුතේ ලස්සනට ලියා ගන්න අපු බෑනේ මේ විදිහට වීතල දාලා මේ විදිහටම ලියා ගන්න. ඔය විදිහටම ලියා ගන්න. අපි ඕක තමයි වාක්‍යවල ලියන්නේ. අපි ඕක තමයි වාක්‍යවල ලියන්නේ. හරිද? right. මෙන්න මේ පොඩ්ඩ විතරක් දාගන්න සමීකරණේ ලස්සන ඊතල දාන්න එහෙට මෙහෙට.
හොඳයි. යන්න ලියන්න තේ. යන්න ලියන්න. නම්‍යතාව ගණනය කරන සූත්‍රයේ නම්‍යතාව ගණනය කරන සූත්‍රයේ නම්‍යතාව ගණනය කරන සූත්‍රයේ පළමු පදයෙන් කියවෙන්නේ නම්‍යතාව ගණනය කරන සූත්‍රයේ පළමු පදයෙන් කියවෙන්නේ බෑවුමයි. නම්‍යතාව ගණනය කරන සූත්‍රයේ පළමු පදයෙන් කියවෙන්නේ බෑවුමයි. පළමු පදයෙන් කියවෙන්නේ බෑවුමයි. බෑවුමයි. එල්ලුම් වක්‍රය සරල රේඛාවක් වන බැවින් 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 බෑවුම සෑම ලක්ෂයකටම සමාන වේ. සරල රේඛාවක් වන බැවින් බෑවුම සෑම ලක්ෂයකටම සමාන වේ. රතු පෑන ගන්න පුතේ අතට. රතු පෑන ගන්න අතට. ඒ අනුව නම්‍යතාව ඒ අනුව නම්‍යතාව ඒ අනුව නම්‍යතාව ඒ අනුව නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වීමට ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වීමට පළමු පදයේ බලපෑමක් නැත. පළමු පදයේ බලපෑමක් නැත. ඒ අනුව නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට ඒ අනුව නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට ඒ අනුව නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වීමට බලපාන්නේ නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වීමට බලපාන්නේ දෙවන පදය හෙවත් p බෙදීම qdv. දෙවන පදය හෙවත් p බෙදීම qdv. p බෙදීම qdv. p බෙදීම qdv. හරිද? p බෙදීම qdv. දැන් වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට
වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට මිලක් එල්ලුම් ප්‍රමාණයක් ප්‍රතිලෝමීයව හැසිරීම හේතුවෙන් මිලක් ඉල්ලුම් ප්‍රමාණයක් ප්‍රතිලෝමීයව හැසිරීම හේතුවෙන් ප්‍රතිලෝමීයව හැසිරීම හේතුවෙන් ප්‍රතිලෝමීයව හැසිරීම හේතුවෙන් මිල වැඩි වී ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. මිල වැඩි වී ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. හරිද? මිල වැඩි වී ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. අඩු වේ. එවිට එම පදය එවිට එම පදය එවිට එම පදය එවිට එම පදය සුළු කළ විට ලැබෙන අගය හෙවත් සුළු කළ විට ලැබෙන අගය හෙවත් නම්‍යතා සංගුණකය සුළු කළ විට ලැබෙන අගය හෙවත් නම්‍යතා සංගුණකය ක්‍රමයෙන් වැඩි. හරිද? ක්‍රමයෙන් වැඩි. හරිද? right. ඇති. හොඳයි හොඳ උස්වක් ගන්න පුතේ. හොඳ උස්වක් ගන්න. right. පුතේ අපි සියස්ත්‍රා වෙබ් අඩවියෙන් කරන්නේ මේ ආයතනයේ ඉඳන් ඔබ සාමාන්‍යව ඉන්න පන්තියේ තමයි අපි මේ ඉගෙනීම් කටයුතු සිදු කරන්නේ. මේ ආයතනයේ ඉඳගෙන ලබන සතියේ ඉඳලා වෙබ්සයිට් එක හරහා දෙන්නේ. හරිද? අද මේ වෙබ්සයිට් එකේ පොඩි ගැටලුවක් වෙලයි මේ විදිහට කරන්න අපි සූදානම් වුණේ. පුතේ මම පුතාට අප්‍රේල් මාසේ මට විනාඩියක් දෙන්න. අප්‍රේල් මාසේ පන්ති ගාස්තුව අතහරින්න තීරණය කළා. ඔබ සමහර දරුවෝ කීප දෙනෙක් ගෙවලා තිබුණා. අනිත් ගෙවපු නැති දරුවෝ අප්‍රේල් මාසේ පන්ති ගාස්තුව එපා. අන ඩිස්කවුන්ට් එකක් දුන්නා. හරිද? අප්‍රේල් මාස පන්ති ගාස්තුව එපා. තර අප්‍රේල් මාස පන්ති ගාස්තු ගෙවපු නැති දරුවේ ඇවිල්ලා මේ අප්‍රේල් මාස පන්ති ගාස්තුව ගෙවන්න ඕනේ. හරිද? right. පුතේ ඔබ මැයි මාසේ ඉඳන් සාමාන්‍ය පන්ති ගාස්තුව ගෙවුවාම ඇති. ඔන්න ඩිස්කවුන්ට් එකක් දුන්නු උදේ පාන්දර. හරිද? right. පුතේ අපි පුතාට නිබන්ධනයක් සකස් කළා තියෙනවා. දැන් මේවා කරගෙන යද්දී පුතේ අභ්‍යාස කරන්න. නේද? ඊළඟ කොටසේ ඉඳලා අපි නිබන්ධනයක් ඇසුරෙන් කරන්න. ඒතර නිබන්ධනය ඔබ අතේ අනිවාර්යෙන් තියෙන්න ඕන. පුතා අඟහරුවාදා බදාදා කියන දවස් දෙකේ අපුරැස්ස සියත්‍රා පන්තියට ඇවිල්ලා සාමාන්‍ය පන්ති ගාස්තු ගලේ මොන මාසද? මැයි මාස. අප්‍රේල් තැන්. හරිද? මැයි මාස සාමාන්‍ය පන්ති ගාස්තු ගෙවලා ඒ නිබන්ධනය රැගෙන ආයි ලබන සෞන්දර්යකට අනිවාර්යව පාතේ නිබන්ධනය තියෙනවා. පුතේ ප්‍රශ්නයක් තියෙන මේ ආයතනයත් හැමදාම මේක දෙදින්න අමාරුයි. ඔබ අනිවාර්යෙන් අඟහරුවාදා සහ බදාදා හෙට සහ අනිද්දා කියන දවස් දෙකේ පන්තියට ඇවිල්ලා නිබන්ධනය අරගෙන යා යුතුයි. පැහැදිලිද? නම් අප්‍රේල් මාසයේ පන්ති ගාස්තුව අතෑරියා. තර අර කීප දෙනෙක් ගෙවලා තිබුණා. සෙසු ගෙවපුනේ දරුවනේ ගෙවීමක් අවශ්‍ය නැහැ. තර මැයි මාසයේ ඉඳලා පන්ති ගාස්තුව ගන්න ඕන. මැයි මාසයට අදාළ නිබන්ධනය ලබන සෞන්දර්යකට පන්තියේ තියෙන්න ඕන සාකච්ඡා කරන්න. හෙට සහ අනිද්දා ඇවිල්ලා ඔබ රැගෙන යා යුතුයි. හරිද? right. මම ඩිස්කවුන්ට් එක උතුරු. ඊළඟ මාතෘකාව ඒක සරලයි. පොඩ මතක තියාගන්න තියෙන්නේ. අර වගේ සංකීර්ණ මුකුත් නැහැ. කරුණු ටිකක් මතක තියාගන්න තියෙන්නේ. දැන් මාතෘකාව තියෙන්නේ. මිල ඉල්ලුම්
නම්‍යතා තීරක. ලියාගන්න තියෙන්නේ මිල ඉල්ලුම් නම්‍යතා තීරක. වරාංග තුලයන්ට භාණ්ඩයෙන් භාණ්ඩයට නම්‍යතාව වෙනස් වීමට හේතු. ලැලස මාතෘකාව මිල ඉල්ලුම් නම්‍යතා තීරක පොඩියට යන්නේ මාතෘකාව යටින් වරහන් ඇතුලේ භාණ්ඩයෙන් භාණ්ඩයට නම්‍යතාව වෙනස් වීමට හේතු. භාණ්ඩයෙන් භාණ්ඩයට නම්‍යතාව වෙනස් වීමට හේතු. අපේ ඊළඟ මාතෘකාව පුතේ මොකක්ද? භාණ්ඩයෙන් භාණ්ඩයට නම්‍යතාව වෙනස් වීමට හේතු. මිල ඉල්ලුම් නම්‍යතා තීරක. යා මේක අපිට කියන්නේ මේක කරුණු වශයෙන් මතක තියාගන්න තියෙන්නේ අමාරුවක් නැහැ. පුතේ අපි කියනවා මෙන්න මෙහෙම. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය ED එකට අඩු නම් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය එකට අඩු නම් එකට අඩු නම් අපි කියනවා පුතේ මොන ඉල්ලුමක්ද? අනම්‍ය ඉල්ලුම. මොකද කියන්නේ? අනම්‍ය ඉල්ලුම. එකට අඩු නම් අනම්‍ය ඉල්ලුම. 0.2 0.3 0.4 ආදී වශයෙන් එකට අඩු නම් කියන්නේ මොකද්ද? අනම්‍ය ඉල්ලුම. නම්‍යතා සංගුණකය එකට වැඩි නම් අපි කියනවා පුතේ මොකක්ද? නම්‍ය ඉල්ලුම. නම්‍ය ඉල්ලුම. එහෙනම් පුතේ අපි කියනවා මොකක්ද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය එකට අඩු නම් අනම්‍ය ඉල්ලුම. නම්‍යතා සංගුණකය එකට වැඩි නම් නම්‍ය ඉල්ලුම. එහෙනම් කොහොමද කියන්නේ? නම්‍යතා සංගුණකය එකට අඩු නම් අනම්‍ය ඉල්ලුමක්. නම්‍යතා සංගුණකය එකට වැඩි නම් නම්‍ය ඉල්ලුම. එහෙනම් මෙන්න මේව කියනවා. කොහොමද ගන්නේ? භාණ්ඩයකට ඇති ඉල්ලුම නම්‍ය එකක්ද අනම්‍ය එකක්ද යන්න තීරණය කරන සාධක. මොකද අපි ඉගෙන ගන්න යන්නේ පුතේ එහෙනම්? මොකක්ද ඉගෙන ගන්න වෙන්නේ? භාණ්ඩයකට ඇති ඉල්ලුම නම්‍ය එකක්ද අනම්‍ය එකක්ද යන්න තීරණය කරන සාධක. හරිද? right. ලැම්ප් යටින් පැහැදිලි කිරීම වාක්‍යයක් ලියමු. ලියන්න. භාණ්ඩයකට ඇති ඉල්ලුම භාණ්ඩයකට ඇති ඉල්ලුම් නම්‍යතාව භාණ්ඩයකට ඇති ඉල්ලුම් නම්‍යතාව එකට අඩු නම් භාණ්ඩයකට ඇති ඉල්ලුම් නම්‍යතාව එකට අඩු නම් එය අනම්‍ය ඉල්ලුමක් ලෙස හැඳින්වේ. එකට අඩු නම් එය අනම්‍ය ඉල්ලුමක් ලෙස හැඳින්වේ. එකට අඩු නම් එය අනම්‍ය ඉල්ලුමක් ලෙස හැඳින්වේ. එකට වැඩි නම්
එකට වැඩි නම් නම්‍ය ඉල්ලුමක් ලෙස හැඳින්වේ. එකට වැඩි නම් නම්‍ය ඉල්ලුමක් ලෙස හැඳින්වේ. රතු බැනතර ගන්න පුතේ. රතු බැනරල් යන්න. ඒ අනුව භාණ්ඩයකට ඇති නම්‍යතාව භාණ්ඩයකට ඇති නම්‍යතාව එකට වැඩිද එකට අඩුද? නම්‍යතාව එකට වැඩිද එකට අඩුද? එකට වැඩිද එකට අඩුද? වරණක් කරේ. නම්‍යද අනම්‍යද? එකට වැඩිද එකට අඩුද? වරාංග තුල යන්නේ. නම්‍යද අනම්‍යද? යන්න තීරණය කරන සාධක නම්‍යද අනම්‍යද යන්න තීරණය කරන සාධක මිල ඉල්ලුම් නම්‍යතා නම්‍යද අනම්‍යද වරහන වැව්වා. මිල ඉල්ලුම් නම්‍යතා තීරක වශයෙන් හැදින්වේ. 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 එහෙනම් පුතේ නම්ම විතරයි මතක තියාගන්න ඕන මේක. හරිද? තීරක ටික නම් කරන්න තිබුණාම ඇති. එහෙනම් කොහොමද කියන්නේ පුතේ? භාණ්ඩයකට ඇති නම්‍යතාව. දැන් අපි යනවා පුට් සිටියට. ගිහලා එක එක භාණ්ඩය අරගන්න. හාල් ගන්න. මේක ඉල්ලුම නම්‍යද අනම්‍යද? හාල් වල නම්‍යතාව ගන්න එකලොත් නම්‍යද අනම්‍යද? අපි ගන්නවා චොකලට්. නම්‍යද අනම්‍යද? අපි ගන්නවා ගෑස් සිලින්ඩරයක්. නම්‍යද අනම්‍යද? අන්න ඒ වගේ පුතේ භාණ්ඩයකට ඇති නම්‍යතාව නම්‍යද අනම්‍යද කියලා තීරණය කරන සාධක වලට කියනවා පුතේ නමක් නම්‍යතා තීරක. පැහැදිලිද? right. හොඳ උස්මක් ගන්න. යා. ලියන්න අංක 1. අංක 1 ලියන්න. අංක 1 ලියන්න. අංක 1 සලකා බලන භාණ්ඩයට ඇති ආදේශනවල සුලභතාව. 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 ඔන්න පුතේ පළවෙනි සාධක. මෙන්න මේක මතක තියාගන්න. පළවෙනි එක මොකද්ද? නම මතක තියාගත්තම ඇති. නම්‍යතාව තීරණය කරන පළවෙනි සාධකය මොකක්ද? සලකා බලන භාණ්ඩයට ඇති ආදේශනවල සුලභතාව. මෙන්න මේ වගේ පුතේ ලියන්න. ආදේශන සුලභව පවතින. නැත්නම් කියන පුළුවන් ආදේශන බහුලව පවතිනම් පුතේ භාණ්ඩයට ඇති ඉල්ලුම නම්.
ඒ භාණ්ඩයට තියෙන මොන ඉල්ලුමක්ද? නම්‍ය ඉල්ලුම. ඊට පස්සේ ආදේශන දුලබන අඩුන දුලබ වේ නම් භාණ්ඩයට ඇති ඉල්ලුම අනන්ත. ඔන්න සටහන. ඔච්චරයි මතක තියාගන්න. මොකක්ද දෙක තමයි? අපි දන්න ආදේශනයක් කියන්නේ මොකක්ද? සලකා බලන භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩය. ආදේශනයක් කියන්නේ මොකක්ද පුතේ? සලකා බලන භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩය. ඒතර කියනවා පුතේ සලකා බලන භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩේවත් ආදේශන සුලභව තියෙනවා. ආදේශන වැඩි නම් ඉල්ලුමක් තියෙනේ භාණ්ඩය. ආදේශන දුලභ වේ නම් අඩු නම් අනම්‍ය ඉල්ලුමක් තියෙනවා. වාක්‍යයක් ලියන්න පුතේ. සලකා බලන භාණ්ඩය සඳහා වාක්‍යයක් ලියමු. සලකා බලන භාණ්ඩය සඳහා ආදේශක සුලභව ඇතනම් භාණ්ඩයේ මිල වෙනස් වන විට ආදේශක වලට පහසුවෙන් මාරු විය හැකි බැවින් එම භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂව නම්‍ය වේ. එම භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂව නම්‍ය වේ. රුලක් කරන්නේ සලකා බලන භාණ්ඩය සඳහා ආදේශක සුලභ නොවන අවස්ථාවල මිල වෙනස් වුවද එම භාණ්ඩය ලබා ගැනීමට සිදුවන බැවින් ඉල්ලුම අනම්‍ය වේ. right. එන්න පුතේ ඊට පස්සේ මේ බලන්න හොඳට. සලකා බලන භාණ්ඩ නම්‍යතාව තීරණය කරන පළවෙනි සාධකය මොකක්ද? සලකා බලන භාණ්ඩයට ඇති ආදේශන සුලභතාව. ආදේශනය කියන්නේ මොකක්ද පුතේ? සලකා බලන භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩ තියෙනවද නැද්ද? දැන් පුතේ රතු පෑන් රන් අර ගිලුම් කරන්නේ දිත්සතාන්ලයන් ඒ වගේ ලස්සනට ලියලා පාඩම් කරමු. ආදේශන සුලභ නම් නම්‍යයි, ආදේශන දුලභ නම් අනම්‍ය. ලස්සනද?
හොඳයි. යන් ඊළඟ. ලියන්න පුතේ. අංක 2. අංක 2. භාණ්ඩ නිර්වචනය කර ඇති ආකාරය. අංක 2 ලියන්න පුතේ. භාණ්ඩ නිර්වචනය කර ඇති ආකාරය. භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය. නිකම් පාඩම් කරගන්න. භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය. මේ බලන්න පුතේ හොද. භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය. මම කියනවා පුතාට මෙහෙම මොකද්ද? පුතේ අපි බඩු මල්ලක් අරගෙන හරිද? මම උදාහරණ ගන්න. සබන් කැට ඔක්කොම ටික දාන්න. මොන සබන් කැට ඔක්කොම දාන්න. වෙළඳපොලේ තියෙන සබන් කැට ඔක්කොම දාන්න. හරිද? දාලා දැන් මේකේ තියෙන මොනවද? සබන්. මම මේක නිර්වචනය කළොත් සබන් කියලා අන්න ඒකට කියනවා පුතේ මොකක්ද? පුළුල් නිර්වචන. සබන් කිව්වොත් මොන නිර්වචනද පුතේ? පුළුල් නිර්වචන. හරි සරලයි නේ. වෙළඳපොලේ තියෙන ඔක්කොම සබන් ටික අරගෙන මල්ලකට දාලා සබන් කියලා නිර්වචනය කළොත් මගේ පුතේ ඒක මොන නිර්වචනද? පුළුල් නිර්වචන. ඒක මොන නිර්වචනද? පුළුල් නිර්වචන. මම පුතේ වෙළඳපොලේ තියෙන සබන් කැට අතරින් වෙළඳපොලේ තියෙන සබන් කැට අතරින් එකක් ගන්න. මම ගන්න චැම්පියන් සබන්. අර බොඩි බිල්ඩර් ගන්න සබන්. චැම්පියන් සබන් කියලා ගත්තොත් පුතේ අන්න සබන් වර්ගයක් චැම්පියන්. චැම්පියන් සබන් කියලා ගත්තොත් පුතේ මොන නිර්වචනද? පටු නිර්වචනය. මොකක්ද? පටු නිර්වචනය. අන්න භාණ්ඩ වර්ග රාශියක් අයත් වන පරිදි හැඳින්වුවොත් ඒකට කියනවා පුළුල් නිර්වචනය. මන් නම්‍යතාව ගණනය කරන්න ගන්නේ සබන් කියලා. අන්න කියනවා පුතේ මොන නිර්වචනද? පුළුල් නිර්වචන. මම ගන්න පුතේ මේ භාණ්ඩ මල්ලේ තියෙන එක භාණ්ඩයක් නම් චැම්පියන් සබන්. ලයිබෝ එකක් නම් අපි කියනවා ඒකට මොකද්ද පුතේ? පටු නිර්වචන. දැන් මට උදාහරණයක් මම අහනවා මෙහෙම. දත් බෙහෙත් කිව්වොත් මොන නිර්වචන? පුළුල් නිර්වචන. සුපිරි කිචි කිව්වොත් සුපිරි විකී කිව්වොත් මොනවද? පටු නිර්වචන. දත් බෙහෙත් කිව්වොත් පුළුල් නිර්වචනය. සුපිරි විකී කිව්වොත් පටු නිර්වචනය. තව පළතුරු කිව්වොත් පුළුල් නිර්වචන. පළතුරු ඔක්කොමයි. ගස් ලැබු කිව්වොත් පටු නිර්වචනය. මම තව උදාහරණයක් ලියන්නම්කො මෙහෙම. මම වෙළඳපොලේ තියෙන ඔක්කොම එළවලු ටික මේකට දාලා හරි මම නිර්වචනය කරනවා එළවලු කියලා. නිර්වචනය කරන මොකක්ද? එළවලු. ඒතර එළවලු කිව්වොත් මේක ඇතුලේ එළවලු වර්ග ඔක්කොම ටිකයි. වෙළඳපොලේ කැරට්, බීට්‍රූට්, පතෝල, වැටකොළු, අඹුටු ආදී පතෝල ඔක්කොම ටිකයි. ඒකට කියනවා මොන නිර්වචනද පුතේ? පුළුල් නිර්වචනය. පුළුල්. ඒ අතරින් එක එළවලුවක් ගන්නවා. එක එළවලුවක් ගත්තා කැරට්. කැරට් කිව්වොත් පුතේ මොන නිර්වචනයද? පටු නිර්වචන. අන්න එතකොට පුතේ පුළුල් නිර්වචනයක්ද පටු නිර්වචනයක්ද කියන එකත් බලන්න. නම්‍යතාව ගණනය කරන්නේ අපි සබන් කියලා අරගෙනද චැම්පියන් සබන් කියලා අරගෙනද කියන එක මතත් නම්‍යතාව වෙනස් වෙනවා.
අපි නම්‍යතාව ගණනය කරන්නේ දත්තාලේප කියලාද සුපිරිවිකී කියලාද කියන එක මතත් නම්‍යතාව වෙනස් වෙනවා. අපි නම්‍යතාව ගණනය කරන්නේ එළවලු කියලා අරගෙනද ඒකස්සේ දිවිච්ච එකක් වෙච්ච කැරට් කියන එක අරගෙනද කියන එක මත නම්‍යතාව වෙනස් වෙනවා. හරිද? right here යටින්. භාණ්ඩයක් හැඳින්වීම මගින් භාණ්ඩයක් හැඳින්වීම මගින් භාණ්ඩයක් හැඳින්වීම මගින් ආවරණය වන පරාසය භාණ්ඩයක් හැඳින්වීම මගින් ආවරණය වන පරාසය භාණ්ඩයක් හැඳින්වීම මගින් ආවරණය වන පරාසය පුළුල් නම් ආවරණය වන පරාසය පුළුල් නම් පුළුල් නිර්වචනය ලෙසද පුළුල් නිර්වචනය ලෙසද ආවරණය වන පරාසය පටු නම් ආවරණය වන පරාසය පටු නම් පටු නිර්වචනය ලෙසද හැඳින්වේ. පටු නිර්වචනය ලෙසද හැඳින්වේ. හරිද? right. එතන බලන්න. වෙළඳපොලේ පවතින සියලු එළවලු වර්ග අයත් වන පරිදි සියලු එළවලු වර්ග අයත් වන පරිදි එළවලු ලෙස නිර්වචනය කළ විට සියලු එළවලු වර්ග අයත් වන පරිදි එළවලු ලෙස නිර්වචනය කළ විට එළවලු ලෙස නිර්වචනය කළ විට පුළුල් නිර්වචනයයි. එළවලු ලෙස නිර්වචනය කළ විට පුළුල් නිර්වචනයයි. ඒ අතරින් එක් එළවලු වර්ගයක් වන කැරට් වෙනමගෙන නිර්වචනය කළ විට පටු නිර්වචනය ලෙස හැඳින්වේ. පටු නිර්වචනය ලෙස හැඳින්වේ. right. මෙන්න මේක පොඩ්ඩක් දාගෙන කටුවට පුතේ. මල්ලක් අඳින්නේ සබන් පුළුල් නිර්වචනය. මල්ලක් අඳින්නේ හිතලයක් ගන්න චැම්පියන් පටු නිර්වචනය. මල්ලක් අඳින්නේ ඉර කැල්ලක් ගන්න එළවලු කිව්වොත් පටු නිර්වචනය. ඒ අතරින් එකක් අරන් ගත්තොත් කැරට්. පටු නිර්වචනය. ටකල කටුවට දාගෙන කටු හොඳේ.
හරිද? right. යන් ඊළඟ. දැන් ලියන්න පුතේ දිත්ත සටහන වගේ ඉතාම ලේසි. මේ රතු පෑනේ මේ දිත්ත සටහන ලියලා දිත්ත සටහන වගේ ලියලා පැහැදිලි කර මතක තියාගන්න. නම්‍යතාව ගණනයේදී පුතේ පුළුල් ලෙස නිර්වචනය කළොත් පුළුල් නිර්වචනය කළොත් සබන් එළවලු පළතුරු වගේ පුළුල් ලෙස නිර්වචනය කළොත් අනම්‍යයි. පටුව නිර්වචනය කළොත් පටු නිර්වචනය කළොත් නම්මේ ලස්සන ලියලා කොටු කරා. ඔච්චරයි මතක තියාගන්න. ලස්සන ලියලා කොටු කරා. right ang ඊළඟ ලියන්න පුතේ ඊළඟට අංක 3 පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. අංක 3 පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. ලියන්න ඊළඟ එක අංක 3 පාරිනම්‍යතාව තීරණය කර තුන්වෙනි සාධකය පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. පාරිභෝගික ආදායමෙන් වැයවන ප්‍රතිශතය. මේ බලන්න. පුතේ ආදායමෙන් වැයවන ප්‍රතිශතය අඩු බාණ්ඩ තියෙනවා. මම මේ අඳිනවා බලන්න. මේ මොකක්ද? කන් හැම. මේ මොකක්ද? ගිනි පෙට්ටි. මේ මොකක්ද? ඉදි කට්ට. මේ මොකක්ද? යතුරු කට්ට. නේද? මේ ඔක්කොම රුපියලක් දෙකක් තුනක් හතරක් වෙන්නේ. මෙන්න මේ භාණ්ඩවලට පුතේ ආදායමෙන් වැයවන ප්‍රතිශතය අඩු. චුට්ටි මුදලක් වැය වෙන්නේ. රුපියල් 5-10ක් වගේ. මේ භාණ්ඩ බලන්න. ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, AC යන්ත්‍ර, මෝටර රථ මේවා මිලට ගන්න යන වියදම පුතේ වැඩි. ආදායමින් වැයවන ප්‍රතිශතය වැඩි. ආදායමින් වැයවන ප්‍රතිශතය වැඩි. අන්න පුතේ මතක තියාගන්න මෙන්න මේ වගේ ආදායමින් අඩු මුදලක් වැයවන පොඩි අගයක් වැයවන භාණ්ඩවලට තියෙන ඉල්ලුම අනම්‍ය. ඒ වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, මෝටර රථ ආදී ආදායමෙන් වැඩි මුදලක් වැයන ප්‍රතිශත භාණ්ඩවල තියෙන ඉල්ලුම පුතේ නම්මි. හරිද? right. දැන් පිටින් එයාට ලියන්න. ආදායමෙන් සලකා බලන භාණ්ඩය ආදායමෙන් සලකා බලන භාණ්ඩය
මිලදී ගැනීමට වැයවන මිලදී ගැනීමට වැයවන ප්‍රතිශතය වැඩිද අඩුද යන්න මත නම්‍යතාවද වෙනස් වේ. රූලක් කරගත්තේ කන් හැඳි යතුරු කටු ගිනි පෙට්ටි යතුරු කටු ගිනි පෙට්ටි ලියුම් කවර වැනි ආදායමට සාපේක්ෂව සුළු මුදලක් වැයව. කන් ඇඳි ගිනි පෙට්ටි යතුරු කටු ලියුම් කවර වැනි ආදායමට සාපේක්ෂව සුළු මුදලක් වැයවන භාණ්ඩවල ආදායමට සාපේක්ෂව සුළු මුදලක් වැයවන භාණ්ඩවල එල්ලුම අනම්‍ය වේ. ටීවී ෆ්‍රිජ් මෝටර රථ අනම්‍ය වේ. ටීවී ෆ්‍රිජ් මෝටර රථ වැනි ආදායමට සාපේක්ෂව වැඩි මුදලක් වැයවන භාණ්ඩවල එල්ලුම නම්‍ය වේ. මෙන් කන් ඇඳි යතුරු කටු වගේ සුළු මුදලක් නම් වැය වෙන්නේ සුළු ප්‍රතිශතයක් නම් අනම්‍ය එල්ලුම. ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් AC වගේ වැඩි මුදලක් වැය වෙනවා නම් නම්‍ය එල්ලුම. right දැන් තේදා ඉස්සරහන වගේ ලස්සන ලියලා පාඩම් කරගමු. ලස්සන යන්නේ ආදායමින් අඩු ප්‍රතිශතයක් ආදායමින් අඩු ප්‍රතිශතයක් වැය වේ නම් අනම්‍ය එල්ලුම. ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය වේ නම් නම්‍ය එල්ලුම. ලස්සනයි. ආදායමින් අඩු ප්‍රතිශතයක් වැය වේ නම් අනම්‍ය එල්ලුම. ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය වේ නම් නම්‍ය එල්ලුම. ඔන්න ඔය සටහන පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. ලස්සන ලියන්නත් බෑනේ. පොඩි කොටුවක් ඇදලා මතක තියාගන්න.
හරිද? right. ලියන්න ඊළඟ බලන්න ඊළඟට ලියන්න ඊළඟ අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වතු අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වතු සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වතු අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වග ලසලයන්ට ඊළඟ කරුණ අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වග අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වග අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වග මොකද්ද අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වග පුතේ මේ වෙළඳපොලේ තියෙන භාණ්ඩක් බෙදනවා කෑලි දෙකකට ටිකක් අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් සුඛෝපභෝගී භාණ්ඩ මේ බලන්න සහල් විදුලිය ජලය ඇඳුම් සහල් විදුලිය ජලය ඇඳුම් කිරිපිටි මේවට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මේවට තියෙන ඉල්ලුම පුතේ වෙනස් වෙන්නේ අනම්‍යයි වෙනස් වෙන්නේ අනම්‍යයි මිනිස්සුන්ට අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එන අපේ රටේ තියෙන පුතේ ආණ්ඩුවෙන් ප්‍රකාශයටපත් කළා අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනයක් කියලා. හරිද? මොනවද පුතේ තියෙන්නේ? සහල් විදුලිය ජලය ඇඳුම් කිරිපිටි පාම් ප්‍රවාහනය සෞඛ්‍ය සේවාව වගේ දේවල් පුතේ අපි කියන අත්‍යවශ්‍ය භාණ්ඩ. අන්න ඒ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන ඉල්ලුම පුතේ අනම්‍ය. අනම්‍ය ඉල්ලුමක් තියෙනවා. ඊළඟට පුතේ මෙන්න මේවා AC යන්ත්‍ර ශීතකරණ නැව් සවාරි ගුවන් සවාරි ලෙෂර් වර්ල්ඩ් ඔන්න ඔය වගේ ඒවට කියනවා පුතේ නමක් සුඛෝපභෝගී භාණ්ඩ ඒවා අත්‍යවශ්‍ය නේ සුඛෝපභෝගී අර ආදායම යම් මට්ටමක වැඩි වුණාට පස්සේ අර සුඛ විහරණය සඳහා නිකන් අර බොරු සෝමනයට පාවිච්චි කරනවා. අන්න ඒවට කියනවා ඒවට තියෙන ඉල්ලුම පුතේ නම්‍ය ඉල්ලුම. එහෙනම් කොහොම කියන්නේ පුතේ? මිනිසුන්ගේ එදිනදා ජීවිතයට අත්‍යවශ්‍ය අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන්න ඕන භාණ්ඩ වලට අපි කියනවා මොකද්ද? අත්‍යවශ්‍ය භාණ්ඩ. හරිද? අත්‍යවශ්‍ය භාණ්ඩ. එතකොට එහෙම අත්‍යවශ්‍ය නේ සුඛෝපභෝගී